To direct the first few questions to our beloved panelists, I would like to invite Rotaractor Sandhuni Teekshana. Sandhuni, over to you. Thank you, Pimali. අපට ලැබිලා තියෙන පළවෙනි ප්‍රශ්නය මෙයයි. මෙම ව්‍යාපෘතිය මගින් වදවීමේ තර්ශනයට ලක්ව සිටින සතුන් පිළිබඳව දැනුවත් කිරීම සඳහා කටයුතු කරන බැවින් ශ්‍රී ලංකාවේ අලි දැඩි ලෙස තර්ශනයට ලක්ව ඇති බව අප දන්නා නමුත් ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි ඔවුන් අල්ලා ගන්නා අතර අපි ඒවා සාම්ප්‍රදායික අරමුණු සඳහා භාවිතා කරන්නෙමු. ඉතින් මගේ ප්‍රශ්නය නම් අනාගතයේදී මේ වළක්වා ගත හැකිද නැත්නම් මේ නැවැත්වීමට සත්ත්ව විද්‍යාඥයන් කළ හැකි යමක් තිබේද? මහාචාර්යතුමනි. අලි ප්‍රශ්නයක් කතා කරනවා මෙහෙමයි. ඔක මම ටිකක් විකල්පීය අදහස් දරන්නෙක් නිසා මේ තරුණ පරපුර ගොඩක් මේකට සම්බන්ධ වෙන නිසාත් මම කැමතියි ඒකට විකල්පීය අදහස දෙන්න. ඒකෙන් මම අදහස් කරන්නේ ඒ සමාජ පිළිගැනීමක් ඇතත් නැතත් විද්වතෙක් හැටියට මම දකිනවා ප්‍රශ්නයක් විසඳීමට හා ප්‍රශ්නයේ මූලාරම්භයේ පසුතලයට අදාළ වෙන කරුණු යන සියල්ල සැලකිය යුතුයි. මම සිංහලෙන් කරන්න ඕවා සිංහලෙන් ප්‍රශ්නේ ආපු නිසා. හරි. නැත්නම් ඉංග්‍රීසියෙන් කරන්න පුළුවන්. හරි. එතකොට what I mentioned, I'll use bilingual. The answer to what you asked requires two aspects to be clearly recognized. One is the background to the problem. The other one is the present situation and the future. ඔය තුනම බලන්න ඕනේ. ඔය තුනම බලන්න නැතුව ඔකට විසඳුමක් නැහැ. 1800 1900 කාලවකවානුව තුල අපි අලි මම සංඛ්‍යා ලේඛන පෙන්වන්න තිබුණා මට ඔක කලින් දැනුණා නම් පෙන්වන්න පුළුවන්. වෙබ් කියන පුද්ගලයා විසින් ලංකාවේ ඉතිහාසයේ ඔය සියලුම අලි කී දෙනෙක් රටෙන් පිට කෙරුවද කියන කෙනෙකුට 10000ක් විතර ගිහින් තියෙනවා. ඒ කියන්නේ අවුරුදු 100ක කාලය තුල අපි 10000ක් විතර ලංකාවෙන් පිට කරලා තියෙනවා. අලියෙක් රුපියල් 500ටත් යවලා තියෙනවා. එතකොට ඒ මිලට කරපු දේ. එතකොට අපේ වාර්තාවක් තියෙනවා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පළවෙනි අධ්‍යක්ෂක හැටියට හිටපු කවුදයාගේ නම අමතකුණා කමක් නැහැ 1949 50 දී කිව්වා අපේ ලංකාවේ ශතවර්ෂය වෙන් වෙනකොට ඒ කියන්නේ 1900 විතර අලි 10000ක් හෝ 12000ක් ඉන්න ඇති කියලා. දැන් මේ අලි 12000 10000 ඉන්න පුළුවන්ද කියන එක අද විද්‍යාවේ දැනුම අනුව ගණනය කරුවොත් සාර්ථක වෙනවා. මුත් හිතපු බවට තියෙනවා. එහෙමනම් එදා තිබුණු වනාවරණය සහ වටාපිටා ස්වරූපය අදට ටිකක් කිට්ටු වෙන්න ඕන. අද තරම්ම නෑ. නමුත් කිට්ටු වෙන්න ඕන. ඒකෙන් මම කියන්නේ අලි ඝනත්වය ගත්තොත් හොඳ වනයක අලි වර්ග කිලෝමීටරයකට ඉන්නේ 0.2ක් හෝ 1ක්. ඒ කියන්නේ එකට අඩුයි. ලඳු කැලේක නැත්තම් ස්වරූපය වෙනස් කරලා උස ගස් නැති ලඳු ස්වරූපයේ ඇති කැලේක වර්ග කිලෝමීටරයක ඝනත්වය අලි 3 දෙනෙක්. මෙහි ලංකාවේ කරපු අධ්‍යයනය. මම ලංකාවේ පිටරටත් දකුණු ඉන්දියාවේ කරපු සුකුමාර කියන පුද්ගලයා විසින් කරපු අධ්‍යයනයන්ගෙත් ප්‍රතිඵල තියෙනවා. දැන් මේව බැලුවොත් එහෙමනම් ලංකාවේ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 65000 අපි දශමයකින් වැඩි කෙරුවොත් කීයක් එනවද? ඕකේදී එල්ලිම දැම්මොත් 6500ක්. හරි නිකම්ම කපලා ගහමුකෝ. හරි 0.2 යටින් එහාට කපලා අයින් කරලා ගත්තොත් 6500ක් එනවා. හරි එතකොට කොහෙන්ද? හරි 10000 බොහොම කිට්ටුයි කියමුකෝ. අඩු වැඩි ගානනේ අපි කියන්නේ ප්ලස් ඕ මයිනස් නේ හැම වෙලේම අපි කතා කරන්නේ. එතකොට හරි බොහොම හොඳයි 10000 හරි. එතකොට 10000 හොඳ කැලයක් තිබුණා. ඒ හොඳ කැලේ තුල 10000ක් හිටියා. එතකොට එක අවුරුද්දක් තුල 10000ක් පිටරටත් යවලා තියෙනවා. ඒකට සංඛ්‍යා ලේඛන තියෙනවා. සාක්ෂි තියෙනවා. ලේඛන තියෙනවා. එහෙමනම් 1800 මුල අලි 20000ක් විතර ඉන්න ඕනේ.
19 10000ක් නම් 10000ක් අවුරුදු 100ක් ඇතුළත පිටට හරිය නම් එහෙනම් 1800 මුල අලි 20000ක් විතර ලංකාවේ ඉන්න ඕන. දැන් මේ වගේ එක එක අදහස් තියෙනවා. ඒ අදහස් ඔක්කොම ASCII මම කෙටියෙන් කියනවා මේ ලංකාවේ සම්ප්‍රදායකුත් තියෙනවනේ. අරුණු දෙකක් තියෙනවනේ කවදාවත් බලලා අසතුටු නොවන ඒ වගේම නොබලා ඉන්නම බැරි හැම විටම බලන්න පුළුවන්. අලි බලි දෙක ඕනතරම් බලන්න පුළුවන්. නැද්ද? ඒක තමයි අපේ සම්ප්‍රදාය. අලි බලි අලියොත් බලිත් ඕනතරම් බලන්න පුළුවන්. කොච්චර කතා කරුවත් මේ ඊයේ පෙරේද එක්කෙනෙක් කිව්වා සර් නුවර ගිහිල්ලා තමයි අපි අලි බලන්නේ. මොකද මට කැලේ යන්න බෑ. ඒකට පහසුකම් නැහැ. මේ නගරය අය කියන්නේ අපි අලි බලන්න නුවර යනවා කියලා. ඇයි නුවර යන්න අලි බලන්න? සතුද්දයන්ට යන්න පුළුවන්. එච්චර දුර නෑ. නමුත් එතනට ගියාම දකින්න අලියත් අර නුවර පෙරහැරේ යන අලියත් දෙන්නේ. එතකොට නුවර පෙරහැරේ යන අලියා කවුද බලාගත්තේ කොයි විදිහටද කෙරුවේ මේ වත්කම් තිබුණේ කොහොමද මේ ක්‍රමවේද පසුතලේ කාලේ තිබුණේ කොහොමද අලියාට ඒ කාලේ කොහොමද සැලකුවේ මේවා බොහෝම කතා ගොඩක් තියෙනවා. අපි කියනවා අලියා දෙවිය වගේ සැලකුවේ කියලා ඒ කාලේ. අද ඉතින් අලියා දෙවිය නෙවෙයිනේ අද අලියා සංකේතේ. සල්ලි තියනවා නම් අලියෙක් ඉන්න ඕන. ප්‍රදේශයේ ප්‍රභූවරයෙක් නම් අලියෙක් ඉන්න ඕන. එතකොට එයා දෙවියෙක් නෙවෙයිනේ. එයා වෙන මොකක් හරි මේ මොකද කියන්නේ මේ තොප්පියක් නේ. නැත්තම් තරුවක් නේ. එහෙම බෑ. සංස්කෘතියත් ඒ නිසා වෙනස් වෙනවා කියන එක පිළිගන්න ඕන. මිනිස්සු අලි තියාගත්තේ ඉස්සර දේවත්වයෙන් මොකද පිරීමක් එක කෙරුවේ. ලංකාවේ මම දන්න තරමට මම කියවලා තියෙන හැටියට විතරක්ම නෙවෙයි මොකද ඔයගොල්ලන්ට දැනගන්න කියන්න පුළුවන් අපිටත් අලි ඉඳලා තියෙනවා. මම පොඩි කාලේ මගේ ලොකු අපුච්චිගේ ගෙදර අපි හැමදාම ගිහිල්ලා අලියට හොරතල් කරනවා. මහත් අලි දවන්තෙක් හිටියා. එයාටත් අලි තිබුණා. එතකොට ඒගොල්ලෝ ඒවා අලි බලාගත්තේ දේවත්වයෙන්. මොකද හැම විටම නුවර පෙරහැර කොහේ ලංකාවේ කාලංග අලියෙක් හිටියත් එයාගේ ඒ පිදීමට නුවර පෙරහැරට එනවාමයි. දැන් මේ සම්ප්‍රදාය වෙනස් වීගෙන ගිහිල්ලා සංකේතාත්මක ලෙස අලියෙක් තමා ළඟ තියාගන්න හුරුතල් බල්ලෙක් වගේ තියාගන්න හදනකොට වෙනසක් ඇති වෙන්නේ නැද්ද? ඒකට කොහොමත් මම විරුද්ධයි. මොකද මේ ඊයේ පෙරේද මගෙන් ඇහුවා මේ අලියව බැඳගෙන ඉන්නවා කියලා. ඉතින් මං කොහොමද දෙයියනේ අපේ හොඳම යාළුවව බැඳගෙනනේ පාරට ගෙනියන්නේ. නැත්තම් නීතියෙන් තහනම් නොකර ගෙනියන්නේ. කවුද අපේ හොඳම යාළුවා? බල්ලා. බල්ලා ගෙනිනකොට දැන් වලක් දාගෙන බැඳගෙන යන්න නීතිය හදලා තියෙනවා නම් මහාලියෙක් ගෙනියන්න පුළුවන් ඈ දැන් වලක් නැතුව. එහෙම දැම්මත් ඌ ගෙනියන්න පුළුවන්. හරි. ඉතින් ඒ බල්ලා වගේ අලිය හදනවා නම් කරන්න දෙයක් නැහැ. දැන් වලක් දාගෙනම තමයි පාරේ යන්න ඕන. ඒකත් නිකන් හිතුවොත් අලියාගේ ප්‍රමාණය හැටියට හදිස්සියක් වුණොත් මේ අලියා වල් සතෙක්. බල්ලා අවුරුදු 5000ක් ගෘහස්ථකරණය කරලා තියෙන්නේ. අලියව හීලා කරලා තියෙන්නේ. අපිත් හීලා වෙලානේ ඉන්නේ. නමුත් පොඩ්ඩක් මෙහෙන් කොනිට්ටුවම මොකද අපේ හීලාකම? අපිත් අහීලා වෙනවා නිකම්. ළඟම ඉන්න එකට තමයි දෙන්නේ පාරක්. ආයි කිසි කතාවක් නැහැ. හොයලා බලන්නේ නැහනේ. කෙනෙක් දුවා හිටපු එකාට දමලා ගැහුවා. අන්න හීලා ඉවරයි. අලියා එහෙම තමයි. මොකද එයා තාම වල් සතෙක්. ඉතින් මේවා දිහා බලනකොට අලි බලා ගැනීම බොහෝම සංකීර්ණ ඒ වගේම හිතා කරන්න ඕන කාර්යයක්. ඒක ලෙහෙසි දෙයක් නෙවෙයි. ඒකට කැපවීමක් අනිවාර්යයි. අද ඒ සමාජයේ බොහොම සුළුතරයක් පමණයි සිටින්නේ. බහුතරයක් මේ අලි තියාගන්න හදන්නේ සංකේත. ඒකට මම කොහෙත්ම එකඟ නැහැ. හරි එතකොට දැන් බලන්න වෙච්ච දේ. ඒ තුල තමයි අර අලි තියාගන්නවා කියන එකට වලේ ඉන්න අලියා අල්ලගෙන බලහත්කාරයෙන් ගෙනල්ලා තමා ළඟ තියාගන්න කිසිසේත්ම අවශ්‍ය නැහැ. සංඛ්‍යා ලේඛන අනුව බැලුවොත් අද තියෙන 2006 අපි කියවපු ප්‍රතිපත්තිය හරියට ක්‍රියාත්මක වුණා නම් මේ වසර වෙනකොට මැරිච්ච අලි සංඛ්‍යාව 2000 පැනලා. මැරිච්ච මිනිස්සු සංඛ්‍යාව 1000 පැනලා. එහෙම වෙන්න බෑ. ඒ හින්දා තමයි මම අනාගතේට කියන්නේ මේ අලිත් එක්ක මිනිස්සු කියන්න බෑ. 2006 දී මම කිව්වා අලි මිනිස්සු එකට ඉන්න.
ඒ ප්‍රතිපත්තිය හදනකොට මම ඒකේ ඉදිරියෙන් හිටිය පුද්ගලයෙක් මම කිව්වා no humans and elephants can intermingle, they can mix up, so we will have not to seal the elephants in the protected area but to seal the people in the village. එනිසා ගම් මාන ආරක්ෂක වැටි හදමු. අයි වගාවනේ අලියාගෙන් ආරක්ෂා කරන්න ඕනේ. ඒ නිසා වගා ආරක්ෂණය කරමු. නමුත් අද වෙනකොට මේ දෙකම මේ විදිහට කෙරෙන්නේත් නැහැ. එහෙමනම් මිනිස්සුන් අපි කිව්වට මිනිස්සුන්ට මිනිස්සු ගන්නෑ. කරවන්න හදනවා කට්ටියක් එයා සාර්ථකව ඒක කරනවා. නමුත් එහෙම සංරක්ෂණය කරන්න බෑනේ. ඔයයි මායි අපි මේ කවුරුත් එකතු වෙලා සංරක්ෂණය කරන්නේ නැත්නම් මම විශ්වාස කරන දෙයක් තමයි නීතියෙන් මඟ පෙන්වන්න පුළුවන් නමුත් නීතියෙන් කරන්න බෑ. අපේ තුල දැන් මේ ඔයගොල්ලෝගේ මේ වැඩසටහන් හරහා through this program you are trying to convince us that we should be conservationists. The laws exist, but the important is the conviction that I must conserve these organisms. ඒ වගේම තමයි අලියව වගාවට එනවනම් වගා කරුට ඒක දිහා බලා ඉන්න බෑ. අපි ගමේ මිනිස්සු අපිට ඒක තේරෙනවා. ඒ නිසා අපි හොඳින් මේ මානසිකත්වය දකින්න ඕනේ. එහෙමනම් මේ මිනිහාගේ වගාව හානි කරුණා අවුරුදු 10ක් බොහෝම මහන්සියෙන් මුට්ටියට වතුර දාලා ගහ මුල තියලා හදාගන්න පොල් පැල ටික එක රැයකින් ඔක්කොම ඉවර කරුවොත් කොහොමද? ගමේ ඉන්න ඕන ඕවා දැනගන්න. මේ නගරේ ඉඳගෙන ඕවා බලන්න බෑ. හරි? එහෙම තත්වයක් තුල අපි කොහොමද දැන් ඉදිරියට යන්නේ කියන එකයි මම කියන්නේ. ඉදිරි ගමන මම දකින්නේ අපිට අලි ඝනත්වය ආසියාවේ වැඩිම. හිටපු අලි හිටපු දේශෙන් සීන වෙලා ගියත් අවමත් ආසියාවේ වැඩිම අලි ඝනත්වයේ තියෙන්නේ ලංකාවේ. අපිට පුළුවන් නම් අප බල කොටසක් ඔක්කොම නෙවෙයි අලියාගේ අවශ්‍යතාවය සඳහා කළමනාකරණය කරන්න. මම හිතන්නේ වනජීවී කලාප කළමනාකරණය ඒකට බාධාවක් තියෙන්න ඕන කියලා. ඒ නිසා උදාහරණයකට මම කියන්නම් මොකද මම එක කෙරුවා කරලා තමයි අපි තීන්දුව කෙරුවේ උඩබලවේ අලි. උඩබලවේ අලි කිව්වම හෝටන් දැන්නේ අලි නෑ. හැම කෙනාම කියන හෝටන් දැන්නේ අලි හිටියයි කියලා. අලි හරහට ගිය බවට සාක්ෂි තියෙනවා. නමුත් අලි ජීවත් වුණා කියන එකට සාක්ෂි නෑ හෝටන් දැන්නේ. හරි. ඒකට මොකද ඒකට ආහාර නෑ. නමුත් ඝනත්වය වැඩි කරගන්න පුළුවන් දේ තමයි උඩවලවේ අලි උනේ මොකද 1954 170ක් විතර කැලේ 1974 ජාතික උද්‍යානයක් හැටියට ප්‍රකාශ කරනකොට තිබුණේ 112ක් විතර. තනකොළ තියෙන ඉතුරු ටික ඔක්කොම. ඒ තන ටිකයි ලඳු කැලෑ ටිකයි අහඹු වනාන්තර ගස් ටිකයි නිසා අලි ඝනත්වය දොස්තර ශාමීන් ආචාර්ය ශාමීන් දිසිල්වාගේ අධ්‍යයනය අනුව සංඛ්‍යාලේ එයා දෙනවා. එයා පුද්ගලිකව හඳුන්වලා තියෙනවා උඩවලවේ තුල ගැවසුණු අලි 700ක් 1000ක් අතර 700ක් පුද්ගලිකව හඳුන්වලා තියෙනවා. එහෙමනම් 700. ඊට කලින් අපි ශිෂ්‍යෝ දාලා වටාපිටාව එහෙම නැත්නම් තියෙන පද්ධතිය හඳුනාගෙන ඒ පද්ධතියට සිද්ධ හැකි ඝනත්වයට වැඩි කරලා බොහොම නිකන් අපි කියන්නේ ක්‍රූඩ් සයන්ස් කියලා කියන්නේ නිකන් බොහොම ලඝු කරන පොඩි දේවල් 10ක් ඉන්නවනම් මේක 20ක් ඉන්නවනම් 10 වරක් 20 200යි කියලා දානවා. මම ඒකත් පෙන්නන්නම්. හරි. එරුවම අපිට ආව අලි 400 ගන්න. එතකොට ආචාර්ය ශාමීන්ගේ පුද්ගල හැඳුනුම තුල 700ක් වෙනවා. එන කොච්චර විශාල අලි ප්‍රමාණයක් ඒ උඩවලය තුල ඉන්න. නමුත් දවසකට පුද්ගලයෙක් ගියාම අලි කී දෙනෙක් දකින්නේ? ඒ නිසා අලි නැහැ කියන්න බෑ කියන්නේ. ඒ ඕක අවශ්‍ය. ඊළඟ අවසාන කරුණ මේ අලි රැකීමට ඉදිරියට යන එකේ මේ ඔක්කොම කෑ ගහනවා අලි සංචාරක මම්පෙත් කියලා. මම කිව්වා අලි සංචාරක මම්පෙත් නැහැ ලංකාවේ. 1983 ඉඳලා මේ අධ්‍යයනයන් කරපු ඒ වගේ සාක්ෂි තියෙනවා. අදටත් අලි ගැන වැඩ කරන අයගේ 2015 2019 සාක්ෂි තියෙනවා පත්‍රිකාවල ගහලා තියෙනවා elephants in Sri Lanka do not migrate.
ඒකෙන් හැබැයි අදහස් කරන්නේ නැහැ වනකුටි සම්බන්ධ කර ගැනීමට බද්ධ කිරීමට මම පෙත් අනවශ්‍යයි කියලා. අලියට ඕනේ. හැම සතාටම ඕනේ. අපි කියන කුට්ටිකරණය වෙනකොට ජීවීන් ශීන වෙනවා. අන්න අපි කිව්වා තර්ජනයට ලක් වෙනවා කියලා මුලින් ඉඳලම. එතකොට තර්ජනය නොල වැළැක්වීමට නම් පරිසර පද්ධතිය කුට්ටිකරණය කරන්න නරකයි. ෆ්‍රැග්මන්ට් කරන්න නරකයි. ඒ නිසා මේ ෆ්‍රැග්මන්ට් එක නවත්තන්න සම්බන්ධීතා මම පෙත් අවශ්‍යයි. ඒ සම්බන්ධීතා මම පෙත් වල අලිත් යනවා නම් බොහොම හොඳයි. නැත්නම් මේ අලියා A කියන තැන ඉඳලා B කියන තැනට යනවා. ඒ නිසා අපිට මම පෙතක් අවශ්‍යයි කියන්නේ සංචරණය. සංචරණයක් අලිය කරන්නේ නැහැ. ඕන තරම් අධ්‍යයනය කරලා පෙන්නනවා. නමුත් තවමත් කියනවා අලිය සංචරණය කරන්න මම පෙත් උණයි කියලා. ඉතින් කොහොමද රකින්නේ? කරුණු දෙකක් එතකොට තුනක් තියෙනවා මම කියපු දේ අවසානයේ පෙන්නනවා. එක වෙනස් වෙන සමාජ ක්‍රමවේදයට අනුව අපි සතුන් තියාගන්න පුළුවන්ද බැරිද කියන එක තීරණාත්මකව තීන්දුවක් ගන්න ඕනේ. මම කියන්නේ තියාගන්න පුළුවන්. නමුත් ඒවට එදා හිටිය විදිහට මිනිස්සු නැති නිසා අපිට ඒකට යම්කිසි එකඟතාවයන් රාශියක් නැත්නම් රීතීන් පද්ධතියක් පිළිගැනීම් රාශියක් අවශ්‍යයි. සමාජයේ සාමාන්‍ය දෙයක්. දෙවෙනි එක අලි ඝනත්වය වැඩි කර ගැනීමට අවශ්‍ය නම් හඳුනාගත් ප්‍රදේශ කලාපවල වන ආවරණය හෝ ඒ තියෙන පරිසර පද්ධතියේ වෙනස්කම් කරන්න අවශ්‍යයි අලි ඝනත්වයට පුරවන විදිහට. ඒ කියන්නේ අපිට මහා හොඳ ලස්සන කැලෑ තියාගන්න බෑ. ලන්තු කැලෑ, තුරු කැලෑ ඒ වගේ දේවල් තියෙන්න ඕනේ. තුන්වෙනි එක එවැනි කුට්ටි ඇති වෙනවා නම් මොකද මේ ඊයේ පෙරේද මම දැන් සම්පත්පත් කිව්වා නේද මේ හෙක්ටයාර් 2000ක් කුරුණාගල ප්‍රදේශයේ ඇති වෙනසුවා කියලා. හරි? දැන් එහෙම හුදකලා වෙන්න බෑ ජීවීන්. විශේෂයෙන්ම අලියා බොහොම ගමන් කරන කතා. එතකොට ඒ හුදකලාව වැළැක්වීමට වනාන්තරේ අලියට නෙවෙයි මම කතා කරන්නේ. ඒක තියාගන්න අවශ්‍ය නම් බද්ධතාවයන් සම්බන්ධකයා කනෙක්ටිවිටි කොරිඩෝස් ඕනේ. අලියට විතරක් නෙවෙයි all animals. එතකොට අපි බහුකාර්ය සංරක්ෂණයක් එතන ඊට කර ගන්නවා. හැබැයි එහෙම කරනකොට මතක තියාගන්න ඕනේ එය ගමක් මැද වුණොත් කවදාකවත් අලියට නම් සිතක් වෙන්නේ නැහැ. මොකද අලියා එතනින් එළියට එනවා. මොකද එළියේ තියෙන්නේ අර ඕගොල්ලන්ගේ අර තියෙන්නේ අර මේ ඕගොල්ලන්ට සහාය දෙන කොටසක් ඉන්නවා කියේ චොක්කෝලේට් කියලා එක. ඒවා තියෙනවා එළියේ. මොනවද තියෙන්නේ? කෙහෙල් තියෙනවා. පොල් තියෙනවා. මොනවද ඕනේ? හරි. හැම පළතුරු జాතියක්ම පොල් තියෙනවා. පොඩි වගාවක් තියෙනවා නම් ඒකේ වගාවේ තක්කාලිත් තියෙන්න පුළුවන්. ඔක්කොම ටික තියෙනවා. ඉතින් ඒ චොකෝලට් එළියේ තියාගන්න ඕගොල්ලෝ බඳලා තියන්න බෑනේ. මේ වයසට පුළුවන් ඔක බඳින්න. බෑ. ඉතින් අලියටත් එච්චරම තමයි. සතා වුණත් උගෙත් මනස අපි වගේම වැඩ කරනවා. අපි හිතනවා මේ අලිය නිසා අපි වගේ මනස වැඩ කරන්නේ නැහැ කියලා. ඔව්. ඥානෙ නැති වෙන්න පුළුවන්. මතකයේ තියෙන එක ඇත්ත. ඒ වගේම එයත් ටිකක් හිතලා බලලා තමයි වැඩ කරන්නේ. එතකොට ওই ප්‍රශ්නේ එනවා. ඉතින් මේ තුන ගැන අලුතෙන් හිතන්න ඕන. අපිට ආසියාවේ හොඳම වන ආවරණයත් එක්ක දැන් අපිට තියෙන විවිධ කලාපයේ තියෙන වන ආවරණය 100ට සමහර කියනවා 27යි සමහර කියනවා 19යි. අලියට අවශ්‍ය කරන එක හොඳම වෙන්නේ වෙන්න ඕනේ නැහැ. ඒක තීන්දුව කරන්න ඕනේ. ඒ තීන්දුව කෙරුවොත් මොනන් දකින්න අලි ප්‍රශ්නය ඊට වඩා හාත්පසින්ම වෙනවා. තව වෙන දේවල් කරලා අලි වනසනවා. හරි. දැන් ඒකත් මම නොකිය බෑ ඔයගොල්ලෝ අහපු නිසා. හරි. අලි ගෙනහිල්ලා හොරවපතන්න දානවා. ඒ විසඳුම දුන්නේ මමයි මහාචාර්ය කුරුවිට මහත්තයයි. කුරුවිට මහත්තයා අපි අතර නෑ. චන්ද්‍රිකා කුමාරතුංග මැඩම්ට අපි ගිහින් කිව්වා මැඩම් මේ අලි ප්‍රශ්නෙට තත්ත්වයක් තියෙනවා. අපි ඒකට කිව්වේ large animal holdings කියලා. හැබැයි අපි ඒක කිව්වේ මේ අලියව රීහැබිලිටේට් කරන්න. මොකද්ද සිංහලෙන් කිව්වොත් මේ ඒකට කමන්නේ රීහැබිලිටේට් කරන්න යාව. හරි. එහෙම නැතුව ඒකේ තියාගෙන ඌව චුත කරන්න නෙවෙයි. අයි මං චුත කරන්න කියන්නේ. දැන් ගිය අවුරුද්දේ කිව්වනේ
පාර්ලිමේන්තු කෝප් වාර්තාවේ අලි 30 50 දෙනෙක්ද කොහෙද ගිහින් දාලා තියෙනවා 39 දෙනෙක් අපි දන්නේ නැහැ. ඒකට 39 දෙනෙක් චුත කරලා. ඒගොල්ලෝ මහ පොළොවෙන් කොහෙ ගිහිල්ලා කියලාවත් කවුරුත් මේ පොඩි බඩුද මේ ඈ 9 දෙනෙක් මැරුණා 39ක් අපි දන්නේ නැහැ. නමුත් අවසාන තීන්දුව මොකද්ද? කමක් නැහැ. ඒ ගැන ටිකක් සලකලා බලලා තව එකකුත් හදන්නකෝ. අන්න තීන්දුව. වැරදිනේ. මම කියන්නේ දුන්නේ රීහැබිලිටේට් කරන්න නම් ඒ රීහැබිලිටේෂන් එක කොහොමද කරන්න ඕන? නැවත වනයේට දැමීමටද? නැත්නම් ඌව ජීවත් කිරීමටද? ජීවත් කිරීමට නම් එයාව අපිට වනයේට දාලා වෙඩි කණ්ඩද? මම පුද්ගලිකව දැකලා තියෙනවා අලින්ගේ දේහය මත තියෙන තුවක්කු බුලට් අර මොනවද කියන්නේ පෙලට් කොච්චරද කියලා. මගේ කාලේ මම දෙපාර්තමේන්තුවේ ඉන්නකොට මං අලි 17 දෙනෙක් විකුණලා තියෙනවා. අදටත් ඒ 17 දෙනා ජීවතුන් අතර ඉන්නවා. එහෙනම් ඔය එක එක්කෙනා කියන කතා මම පිළිගන්නේ නැහැ. අලියට තියෙන ගරුත්වය අපේ සමාජයේ තාම ගිලිහිල්ලාම නැහැ. පුද්ගල මාරුවක් තියෙනවා. ඒ පුද්ගලයන්ගේ මනස ටිකක් අදුවා නම් මේ අලි කොටස් දෙක කිසිම කරදරයක් නැතුව අපිට තියාගන්න පුළුවන්. වනයේ ඉන්න අලියා වනයේ තියාගන්න ඕනේ. ගෘහස්ථාලියාට ගෘහස්ත සේවාවක් වුණ ඒ දවස්වල බර ඇද්දේ එයා, ගෙදර දොරේ වැඩ කෙරුවේ එයා, අපේ ගමේ හැම දෙයක්ම අමාරු වැඩක් කෙරුවේ අලියා. යනවා මොකද ඌ යන ගමන් ගිහිල්ලා ඔය ටික ඔක්කොම කරගෙන වත්තේ තියෙන කිතුල කපාගෙන තියෙන කෙහෙල් බඩ දෙකකුත් උස්සගෙන ඌ යනවා ඌගේ ගමන. නමුත් ගමේ ඉන්න එක්කෙනාට ඔක්කොම නිකන් වැඩේ කරලා දීගෙන ගියේ. බුල්ඩෝසර් තිබ්බේ නැහැ ඒ කාලේ. මේ මොනවාද ඔය ටිම්බර් ජැක්ද අරවද මේවද JBs තිබුණ නැහැ ඒ කාලේ. හරි. නමුත් ඒව කෙරුණා ඒ සතාගෙන් ඒ පළාතට ඒ දේ සිදු වුණා. ඉතින් මේව නැවත තරුණ පරපුර හිතන්න ඕනේ. ආවේගයෙන් මේව ගැන බලන්න නරකයි. මම නැවත අවසන් කරනවා ආවේගයෙන් බලන අය බල්ලෝ හදන්නත්. ඌ ගෘහස්ත කරපුවක වෙන කතාවක්. බල්ලව පාරේ ගෙනියනවා නම් දන්වලක් දාගෙන හිතා ගන්න තමමුත් දන්වලක් දාගෙන පාරේ යන්න ඕනේ කියලා. පොඩි එකාවත් දන්වලක් දාගෙන යනවනේ දැන් අපි. නැද්ද? පොඩි එකාටත් දන්වල දාගෙන යනවා දැන් අපි. ආනස් එක දාගෙන යම්මන් පුතා කියලාගෙන යනවා. ඒකද සමාජය අපිට ඕන. විද්වතුන් හැටියට ප්‍රශ්නය විද්‍යානුකූලව බැලීම අපිට තියෙන වගකීම. ආවේගයෙන් නෙවෙයි. ආවේගයේ පැත්තකට තියන්න. විද්‍යාවට අනිවාර්ය අවශ්‍ය දේම තමයි ටර්නි මහත්තයත් කිව්වේ ඒකයි. සම්පතුත් කිව්වේ ඒකයි. තතු අනිවාර්යයි. තතු data information. ඔය දෙක නැතුව තීන්දුව ගන්න බෑ. ලැජ්ජා වෙන්න බෑ. මෙතනයි මම දකින ප්‍රශ්නේ අපිට ඔක්කොටම තියෙන. අපිට ලැජ්ජයි කියන මන් දන්නේ නැහැ. අපිට ලැජ්ජා වෙන්න බෑ. අපි ලැජ්ජා නැතුව කියන්න ඕනේ. මම දන්නේ නැහැ. මම දන්නේ නැති නිසා මම මේක හොයන්න ඕනේ. ඒ තර්කයේ ගෙනල්ලා පිළිගන්නාත් එක් අපිට මේ සමාජය වෙනස් කරන්න බෑ. අරුණ ඕගොල්ලෝ අන්න ඒක ඔළුවට ගන්න. දන්නේ නැත්තම් දෙයියනේ හොයන්න. දැනුවත් වෙන්න. තොරතුරු ලබා ගන්න. ඒ තොරතුරු අනුව තීන්දුව ගන්න. තීන්දුව හැබැයි විද්‍යාවේ හොඳ මතකයක් තියෙන්න ඕනේ. විද්‍යාව අපි කියන්නේ මොකද? අපිට මම බෞද්ධයෙක් සියලු දේ අවිනිශ්චිතයි සියලු දේ නැති වෙනවා විද්‍යාවත් එහෙමයි. අද මම ගන්න තීරණය තව දවස් 5ක් 6ක් යනකොට තතු ලැබුණොත් මම අනිත් පැත්තට සම්පූර්ණයෙන්ම කතා කරනවා. ඒ හින්දා කියන්නේ පය නිකන් මේ පාට මාරු කරලානේ පැති මාරු කරලානේ පැති මාරු කරනවා තමයි. විද්වතෙක් හැටියට පැති මාරු කරනවා. එදා තිබුණු විද්‍යාව නෙවෙයිනේ අද තියෙන්නේ. ඒට ඕගොල්ලන්ට ලැබෙන විද්‍යාව නෙවෙයි අපි ගත්තේ. මේ විද්‍යාව ඕගොල්ලන්ගේ අතට එනකොට ඒක වෙනස්. ඕගොල්ලෝ කෘත්‍රිම ඥානය පාවිච්චි කරන්න යනවා. Python++ පාවිච්චි කරන්න යනවා. මේවා තමයි ඕගොල්ලන්ගේ විද්‍යාව. අපි දන්න Python දන්නේ පොළොකට විතර. අපි දන්න කෘත්‍රිම ඥානයක් නැහැ. ඉතින් විද්‍යාව ඒ අනුව වෙනස් වෙලා නැද්ද? ඒ අනුව සිතිවිල්ල වෙනස් වෙන්නේ නැද්ද? ඒ අනුව හැඩගැහෙන්න ඕන නේද? හැබැයි
කියනවා නූල තියාගෙන යන්න. මනුෂ්‍යත්වයේ නූල තියාගෙන යන්න. The thread of humanity must be continued. ඒක තමයි මගේ පිළිතුර. බොහොම ස්තුතියි මහාචාර්යතුමනි. පිමාලි. Thank you, Sandhani. So moving on to the next question, it is directed to Sir Tony Pradeep. I have received the question, sir. It is, as a country, what are the steps we have taken to minimize the destruction caused to marine creatures, going from scenarios like regulation of overfishing to the destruction caused by the Express Pearl incident? Sir, you're on mute. Right, can you repeat the questions? 2 questions or 1? Regarding So as a country, what are the steps we have taken to minimize the destruction that is caused to marine creatures, going from scenarios like regulation of overfishing to the destruction caused by Express Pearl incident? right, regulation of overfishing definitely help the recovery of some of these, the fish stocks. But still, again, as Professor Kottaga mentioned, there's still no data about the improvements of these fish stocks and how they improved. But still, I mentioned some tools during my speech, but I forgot to mention that how the fishing gears controlling of fishing gears impacting on our marine biodiversity. For example, there are 17 prescribed fishing gears. So if you want to use those fishing gears, definitely you have to take a permission from the Department of Fisheries. And some fishing gears has totally been banned. Push nets, monofilamentous net, and harpooning, spear fishing, muxi nets, and gill nets on coral reefs. Those are the banned fishing gears. So they are, again, we used to replenish declining fish stocks, or if not, we expect that those detrimental fishing techniques, once we stop that, at least the population will get some sort of relief. With that relief, the population will slowly stable, and at least to try to keep it as a viable solution, viable population. So that is how we can control fishing gears to enhance our marine biodiversity. Then I move to the second part, the Express Pearl. Express Pearl kind of cargo ship with everything, most of chemicals, and again number of hope you can hear me, right? Sir. Yeah. I got a call. Express Pearl is a ship with had chemicals and various sort of commodities on board, and again some food items. Everything was on board. But once it sank offshore, so it's understood that the into all these containers, and before that there were some bird containers and bird and kind of overcooked and cooked containers fell into the sea. So those are again releasing chemicals. At the same time, some pure container chemicals was inside. So all were emitting everything, I must say, soup of everything. So when those soup or chemicals enter into water, you cannot distinguish the margin, because if you have oil on the water, you can really see the oil slick. Oil slick has a defined margin, but when it's a chemical, there are chemical, I will say the slick has a margin, but it's not visible. Therefore, fish, when they cross it, or turtles, when they come into this chemical, I can say bath, there's no way for them to get out of that until they naturally somehow cross it or go with that, or somehow come out from that. They don't know how to get it, go away from that chemical bath, right? So during that time, they breathe, they exchange air, and that process really cause some not
acute but chronic damages to their, very delicate tissues, for example, nostrils and, their gills. Once these, the tissues are damaged, so it will cause them a very slow death. That is why it took 2-3 weeks for them to come, wash ashore. For example, for large animals. But for ocean dwelling animals, still we don't know the situation because diving was not possible because of this the high sea condition. But we expect the same. At the same time, when it reaches those the chemicals and some organic matters, it settle on the bottom as a very thin layer, and those are toxic sediments, and they settle on the bottom. So once they settle, they completely, we call it a smother. Smother means killing by covering, kill by covering. So the smother, bottom dwelling corals, and again carpet animals, so other poriferans, mollusks, they kill everything because those animals are very tiny and those are very soft-bodied and very delicate animals, right? So we expect that around this chemical, the path, there are maybe 100% mortality I am expecting, right? At the same time, it emitted toxic air that also somehow came back to the waters. So rain had happened that time, during that period. So that also caused some toxicity in the water. Then the nurdle issue. So you might have seen some nurdles in fish mouths and gills in some media reports. But because of the high density of nurdles, I know even I jump into that water, my mouth and ears will completely fill with those nurdles because the nurdles were everywhere. But nurdle don't cause any damage for their internal organs at the very beginning, but once you ingest them, then it causes some problems. Right? Therefore, the appearance of nurdles in their mouth, I don't think it's a very that really cause some problems, because once they died, when they flow through those nurdle waves, I must say nurdle waves, so they entangle and they just push into their waters because of the water currents. That's how we saw that fish with nurdles in their mouth and gills. So the things happen, and still as far as these the chemicals are leaking, we can expect some animal deaths. But with the time, the dilution, we can expect that the death rates will go down. At the same time, when the ship is on this direction, if you can see my hand, so the waves come, the water currents coming from the opposite direction. So on the front part, always the fresh water just bathing the ship. So then in this the front part of the ship, we can expect that new recruitment of ships or fish schools. So right, because there's fresh water here, fresh marine water, but in the rear part we can see the polluted water. Therefore, we don't expect much marine life here, but because the ship is a 3D structure, it acts as a fed, means fish aggregating device. Therefore, we can expect some fish schools in front of the ship. Right? So those are we can expect with the time. But my main suggestion is that this is October. So end of October is the offset of the monsoon. Then it means the northeast monsoon will start. Then the sea will become calm within in western and down south. From end of October to April is the weather window, we call it weather window. So during that weather window, we had to plan everything to take the ship out. At the same time, all the bird and submerged containers out. Therefore, as a country, to avoid or reduce the damage, we have to have a better plan and to clean the whole area within that 5 or 6 months time. So if you can do that, I can say that we win the case. But if you delay it further, if we expose to the next monsoon, then again we have to wait another 6 months, right? Therefore, some more damages or some pollution we can expect. Therefore, pollution means some more damages to our marine life. So there's a situation regarding this Express Pearl.
So I think I gave you a satisfied answer. Thank you. Yes, sir. Thank you so much for that answer. And Sanduni? Sanduni, can I just take 1 minute from your time? Because I made very strong statements. So I think when I make such statements, it is important. I want to share just a couple of slides, right? To justify what I said, because people might think that we are just talking off the hat. Now, can you see this slide? Yes, Yes, sir. sir. Right. Here is the habitat preference and densities published in 2015. Right? Managing elephants in Sri Lanka, something, all that is there. Low densities of about 0.2 elephants. I said 0.1, sorry. Let's make it 0.2 elephants per square kilometer. Intermediate distance regime support elephant densities of around 3 elephants per square kilometer. Higher than tall mature forest. Right, the next one, migration. Again from the same publication, I have bolded it. Radio tracking studies in Sri Lanka have conclusively proven that Sri Lankan elephants do not migrate, but instead have circumscribed ranges to which they show high fidelity. This was shown by Ishwaran in 1983. Anyway, so you have to understand it's based on literature of science, right? This is SRDC, this is Udawalawe National Park, where all the rest of that information which I said is available. Thank you very much. Thank you, sir. Sanduni, over to you to ask the next question. Thank you, Pimali. අපට මීළඟ ප්‍රශ්නය යොමු වෙලා තියෙන්නේ සම්පත් සර් සඳහා. සත්වයන් වඳ වී යාම සඳහා වඩාත් තර්ජනාත්මකව බලපානුයේ මිනිස් ක්‍රියාකාරකම්ද එහෙම නැත්නම් සබාධර්මයේ සිදුවන වෙනස්කම්ද? එසේත් නැත්නම් මේ දෙවර්ගයමද? ඒත් එක්කම දැනගන්න කැමතියි සර් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට සංරක්ෂණ කාර්යය සඳහා සම්බන්ධ වීමට ඇති අවස්ථා මොනවාද? මේ සඳහා කෙටි පිළිතුරක් බලාපොරොත්තු වෙනවා සර්. හරි දැන් හරිනේ හරි සර්. දැන් හරිනේ හරි කෙටි සතුන් වඳ වියාම පෘථිවියේ ඉතිහාසයේ පුරාම වෙන ස්වාභාවික සංසිද්ධියක්. මොකද පෘථිවිය කියන්නේ කවුරු හරි කරමැවීමක්වත් එක ස්ථායී දෙයක්වත් නෙමෙයි. ඒක ඉස්සල්ලාම ඉතාම උණුසුම් ලෝදිය කුලියක් වගේ එකක ඉඳලා අද තියෙන තත්වයට ඇවිල්ලා තියෙන්නේ. ඒ අතරමැද්දේ ඊටාම සීතල කාලේ ඊටාම රස්නේ කාල මුළු පෘථිවියම වනාන්තර වලින් සහ තුරුණු භූමි වලින් වැහිච්ච කාල තිබිලා තියෙනවා. මුළු පෘථිවියම ඒ ධර්ම කලාපයේ කොටස් කීපයක් ඇරෙන්න හිම වලින් වැහිච්ච කාල තිබිලා තියෙනවා. ඉතින් ওই කාලවලට සතුන් විශාල වශයෙන් වඳ වී යාම වලට ලක් වෙලා තියෙනවා. හැබැයි අපි මේ කතා කරන වඳ වී යාම, අපි මේ කතා කරන endangered categories, අපි මේ කියන මේ ජීවීන් වඳ වී යාමේ ක්‍රියාවලිය අපි කතා කරන්නේ ඉතාම මේ අවුරුදු 100ක අවුරුදු 200ක වගේ කෙටි කාලීන මේ කෙටි කාල පරිච්ඡේදයක් ඇතුළත. එතකොට වඳ වී යාමේ ක්‍රියාවලිය ඉතා දිගු කාලයකදී වෙන ක්‍රියාවලියක්. ඒක මේ ස්වභාවයෙන් වෙනකොට අපි ඔය කියන මහා වඳ වී යාම ඔය කියන ඔය මිලියන් 65කට කලින් වුණා කියන ඔය ඩයිනෝසෝරලා මරණ කියන එක උනත් මිලියන 5ක අපි දැන් කතා කරන මේ අපේ මේ සාකච්ඡාවේ පදනම වෙන වඳ වී යාම අවුරුදු අපි 100 200 300 වගේ කාලයක තුල වෙන දෙයක්. ඒක ස්වාභාවික වෙන දෙයක් වෙන්න බෑ. ඒකින්ද ස්වාභාවිකව සතුන් වඳ වේ යන්නේ නෑ අවුරුදු 100ක් වගේ කෙටි කාලයක් ඇතුළත. සතෙක් අවුරුදු 100කදී 200කදී එහෙම නැත්නම් අවුරුදු 10කදී එයාගේ ගහණය 80ක් හෝ ඊට වැඩිය අඩු වෙනවා. එහෙම නැත්නම් ඒ සතුන් ඊටාම සුලභ 19 වෙනි සතවර්ෂයේ සුලභ පිටපු සත්තු 21 වෙනි සතවර්ෂයේ වෙනකොට මේ වැඩිහිටි සතුන් රෝග ශාක 100ක් 200ක් දක්වා අඩු වෙනවා නම් ඒක ස්වාභාවික තත්ත්වයක් නෙමෙයි. ඒක අස්වාභාවික බොහෝ විට පරිසරයේ වෙනස්කම් වීමක් හින්දා හෝ මිනිසුන් විජුවම ඇති කරපු වෙනස් වීමක් හින්දා විය යුතුම දෙයක්.
එතකොට කොහොමද පරිසරය වෙනස් කරන්නේ? මිනිසුන් විසින් කරන වෙනස්කම්. එතකොට අර අපේ ටර්නි මහත්මයා කිව්වා වගේ අපේ තාම අපි අනිත් හැම මැනේජ්මන්ට් ක්‍රමවේදයම කතා කරාට අපි අපේ සියලුම ගුණ ටික අපේ ඔක්කොම කකුසි ටිකයි තාමත් කොළඹ දිස්ත්‍රික්කයේ දාන්නේ අන්තිමට මුහුදට. එතකොට අපි මුහුද පොලියුට් කරන එක අපි ඊටාම මේ කිසිම ලැජ්ජාවක් නැතුව ලෝකේ පුරාම සිදු කරනවා. එතකොට මුහුදේ දරා ගැනීමේ ශක්තිය වැඩි තමයි. හැබැයි එක වෙලාවක ඒක වෙනස් වෙනකොට විශාල වශයෙන් සතුන් වඳ වෙනවා. ඒක තමයි අර මේ මහත්මයාගේ අර ග්‍රාෆ් එකේ තියෙන්නේ අර අපේ මේ ටෙරස්ට්‍රියල් එන්වයරන්මන්ට්ස් එහෙම නැත්නම් අපේ පෘෂ්ඨීය මත පිට තියෙන පරිසර පද්ධතියට වඩා සමුද්‍ර මේ පරිසර පද්ධති ඉතා වැඩි වේගයකින් මද වීම සහ විනාශ වෙන්න පටන්ගෙන තියෙන්නේ. මොකද ඒවයි තියෙන අර අපි ඒවට දක්වන මේ අපේ ඍණාත්මක මේ සත්‍යයන් ඉතා ශීඝ්‍ර ලෙස වැඩි වෙන හින්දා. එතකොට පරිසරය අපි වෙනස් කරන්නේ අපිම තමයි. ඒකට අපි කියන climate change එක වනාන්තර විනාශ කිරීම හින්දා වෙන climate change එක වග කියන්න ඕනේ අපි. ඊට අමතරව direct hunting එහෙම නැත්නම් ඍජුවම අපි දඩයම් කිරීම, ඍජුවම වනාන්තර විනාශ කිරීම, ඍජුවම සතුන්ගේ මේ වාසස්ථාන නැති කිරීම. ඒක ඉතින් අපි විශ්වවිද්‍යාලෙත් කරනවානේ. හැමතැනම ගල් අතුරනවා. ගල් අතුරන වල මම නම් ඒකට වත් කියන්නේ නැහැ. මම හිතන්නේ මගේ පෞද්ගලිකව අපේ ගෙවල් වල ගස් කපනවා. කිසිම හේතුවක් නැතුව හේතුව තමයි කොළ වැටෙන එක. එහෙම නැත්නම් මඩ වෙන හින්දා මේ සිමෙන්ති දානවා. ඒක විදිහට අපි හැමෝම අපිට පුළුවන් විදිහට අපේ පරිසරය අවට ස්ටෙරයිල් එන්වයරන්මන්ට් එකක් හදන්න උත්සාහ කරනවා. ගෙවල් ඇතුළෙත් එහෙමනේ. මකුණුන්ට ඉන්න බෑ, මදුරුන්ට ඉන්න බෑ, මකුණු දැල් තියෙන්න බෑ. අපේ ගෙදරත් අපේ නෝනත් එක්ක රන් වෙනවා මකුණු දැල් තියෙනවා. ඒක මට ප්‍රශ්නේ මකුණු දැල් තියෙනකොට මකුණු දැල් තියෙන උඩනේ. එහෙම බෑ ස්ටෙරයිල් එන්වයරන්මන්ට් එක ස්ටෙරයිල් වෙන්න ඕනේ. කියන්නේ නැත්නම් අපට පරිසරය අර අජීවී කලාපයක් කරාම තමයි අපිට පහසුවෙන් ඉන්න පුළුවන් කියන ඒ මතය මම හිතන්නේ අපි හැමෝම අතරත තාම තියෙන වාහනේ ඇතුලේ කුඹියෙක් ඉන්න බෑ, කරපුත්තෙක් වැරදිලාවක් ඉන්න බෑ. ඉතින් එහෙම තමයි. එතකොට ඒකින් අපේ හියුමන් පොපියුලේෂන් එක බිලියන් 7ක් වෙනකම් වැඩි වෙලා තියෙනකොට ඔය බිලියන් 7ම ඔය විදිහට තමයි හිතන්නේ. බොහොම කලාතුරකින් කෙනෙක් ඇරෙන්න. එතකොට බිලියන් 7ක් උත්සාහ කරනකොට පරිසරය අර ස්ටෙරයිල් එන්වයරන්මන්ට් පරිසරය අජීවී කලාප බිලියන් 7ක් තියෙනවා. එතකොට අපි දැන් ඒක වැඩි කරාම බිලියන් 8 වෙනකොට අජීවී කලාප බිලියන් 8ක් ඇති වෙනවා. ඉතින් ඔය තත්ත්වයේදී සතුන්ට ඉන්න පුළුවන් ප්‍රමාණය ශාකවලට ඉන්න පුළුවන් ප්‍රමාණය අඩු වෙනවා. ඒක තමයි මම හිතන්නේ ප්‍රධානම හේතුව වඳ වී යෑම වලට. ඒකට ඍජුව බලපාන දේවල් තමයි අපි දඩයම් කිරීම සහ අපේ පරිසර පද්ධති වෙනස් කිරීම වක්‍රව බලපාන දේවල් තමයි ඔය මේ climate change එහෙම pollutants පරිසර දූෂකයක් එකතු කරන එක මිනිසා විසින් නැති කරන. ඉතින් ඒ ඔක්කොම වල එකතුව තමයි මේ සතුන්ගේ populations එහෙම නැත්නම් ගහනයන් ඉතාම අවදානම් ලෙස මේ අඩු වෙගෙන යනවා. සම්පත් මම ඊවලේට ඇඩ් කරලා සම්පත් දැන් අපි කතා කරා දැන් ඔය හැම පාරකම ගල් අතුරනවා කියන. දැන් අපි මම කල්පනා කරනවා මේ ගම්වල තියෙන මේ ගුරු පාරවල් දැන් කොහෙද කියලා. මොකද හැම ගමකම ගියත් ගම්වල ඇවුබන්ට් එකුණත් තාරත් මේ ගල් දාලා නිකන් අමුතුම ප්‍රතිමකරණයක් කරලා තියෙන්නේ. මම මෙතනින් යන කතර වෙන තැනකට දැන් අපි දැන් මෙතන කතා කරන්නේ සංරක්ෂණය ගැන. කළමනාකරණයේදී අපි අලිවක්වත් පරිසරයවත් කළමනාකරණය කරන්නේ අපි කළමනාකරණය කරනවනේ මිනිස්සුටි. මොකද හැම දෙයකටම ට්‍රිගර් එක වෙන්නේ මිනිස්සුටි. අපි මේ මිනිහා සහ අපි හරියට කල්පනා කරා නම් අපි කළමනාකරණය වෙනව නම් හරි පරිසර හිතකාම විදියට අනිවාර්යෙන්ම මේ සත්ත්ව ටික සහ පරිසරය යම් රැකෙනවා. අපි කළමනාකරණය නොවි අපි අති අදාවනකාරී සහ අතිභෝජන තරකට යද්දි තමයි මේ අපි හැම දෙයක්ම විනාශ කරගෙන කියලා අපි අන්තිමට කතා කරනවා මේ අපි දැන් එකතු වෙලා අල්ටි කළමනාකරණය කරන්න ඕන පරිසරය කල්පනා කරන්න ඕන සත්තු ටික අපි කල්පනා කරන්න ඕන කියලා අපි එතන යනවා. මම හිතන්නේ සරල මම දන්නේ කොහොමද කියලා කියලා. මට නිසා අපි කල්පනා කරන්නේ මොනවදින් හරියට අපි අපේ ඩියුටි හරියට කරවොතින් මම හිතන්නේ මේ ප්‍රශ්න අනාගතේ කියලා. මොකද අපි යන ගමනේ වේගවත් බව නිසා තමයි මේ හැම දෙයකටම මුල කියලා මට නිකන් සරලව හිතෙනවා.
ඒක හරි ප්‍රදීප් මම කියන්නේ අපි සම්පත් කියපු දේත් ඔයා කියන දේත් මාත් කියන දේත් තියන්නේ වර්තමානයේ මිනිසාගේ මනස්කල්පේ. අපේ සිතවිල්ල ස්වභාවික නැහැ. අපේ සිතවිල්ල 100ට 300ක්ම අස්වභාවිකයි. එතකොට අපි කොහොමද මිහිතලේ ජීවියෙක් වෙන්නේ එතකොට? අපි ඉන්න ඕනේ හඳේ. හැමදේම හදාගෙන හැමදේම එකතු කරගෙන ඉන්න පුළුවන් නම් යන්න හදන්නේ එතනටනේ. හරි මේකේ ඉඳලා බෑනේ දැන් මුහුදට යන්න පුළුවන් මුහුද යටට යන්නේ නැහනේ අපි. එතකොට කියනවා වියදම් වැඩි කියලා. දැන් ඊයේ පෙරේදා විනෝදෙටත් යනවා අභ්‍යවකාශයට. හරි මේ මුහුද යටට යන්නකෝ විනෝදෙට නිකන් ගිහිල්ලා බලන්න. එතන බියර් කෑන් තියෙනවා. එතන ප්ලාස්ටික් ඕන තරම් තියෙනවා. නෑ. ඕක හුඟක් ඉස්සර අහපු ප්‍රශ්නයක්. ඇයි අපි මුහුදු යටට ගවේෂණය අර අපේ මට අන්නයාගේ නම මතක නෑ ඔය මේ ළමයින්ට පොත් ලියපු කෙනා ඉන්නේ වැන්ට්‍රොප් නෑ වැන්ට්‍රොප් නේ කවුද the French guy who dive කරලා එහෙම මේ සිටි එකක් කවුද කියලා නෑ එහෙම කියපු එක වුණත් අදට අපි ඒකට කිසිම වෙහෙසක් දාන්නේ නෑනේ යන්නම හදන්නේ අභ්‍යවකාශයටනේ මොකද අපිට මේකේ ස්වභාවික ජීවිතයකට අපි දැන් හුරු නැහැ. ඉතින් ඒකට හුරු වෙන්න පුළුවන්ද මේ ප්‍රශ්න වලින් මම නම් අර ප්‍රදීප් කිව්වා වගේ 180ක්ම විසඳෙනවා. දැන් කන කෑම වෙල බලන්නකෝ ප්‍රශ්නේනේ. දැන් හරි දැන් හෙට අනිද්දා ඔක්කොම උඩ පණයි කෑ ගහයි අපිට රසායනයක් නැහැ. ඒ හින්දා ඔයගොල්ලන්ට කන්න දෙන්න බෑ කියලා. හරි. පසේ හැකියාව පසන් ලබා ගන්නේ නැතුව අපි ඔක්කොම ගියා එක පැත්තකට. 60 දශකයේ තිබුණු අහේනිය නිසා ඒකට රසායනයන් පාවිච්චි කරලා අපිව ජීවත් කරපු එක ඇත්ත. නමුත් එදා ඒ කරගත්ත දේ හැමදාම කරන්න ඕන කියලා කොයි ලෝකෙද කියලා තියෙන්නේ. එදා ඒ අනිවාර්යයි දැන් අද බෙහෙත් ගන්නවා වැක්සින් ගහ ගන්නවා. නමුත් හැමදාම වැක්සින් ගහ ඉන්න ඕන කියලා ලෝකෙ කොහේ කියලා තියෙන්නේ. අවශ්‍යතාවයට යමක් කෙරුවට පස්සේ මොලේ ටිකක් පෑදෙන්න ඕනේ. ඒකේ වහල් වෙන්නේ නැතුව අනිත් විකල්ප හොයන්න. අපි හොයන්නේ ඒවා. අපි ඒකට වහල් වෙලා අර සම්පත් කිව්වා වගේ අපි මේ අජීවී ලෝකයක ජීවත් වෙන්න හදනවා. එතකොට ඉතින් වෙන මොනා කරන්නද? පරම්පරාව දකින්න ඕනේ. අනාගත පරම්පරාව ඔක්කොම දැන් ඩිස්ඉන්ෆෙක්ටන්ට් නේ. හරි. හෙට අනිද්දා විදලා එනකොට මුළු ඇඟෙත් නෑ ජීවි. ඇඟේ ඉන්න ජීවි ටිකක් නෑනේ. ඒකත් හොදන්න එන්න වෙන්නේ. විනාඩි 20ක් අත හොදනවා මොකෙක්වත් ඉන්නේ නෑ කියලා. හරි. ඉතින් දැන් සම්පත් කියපු කතාව බලනකොට දැන් අන්තිමට මේ මුළු ඇඟම අජීවී කරලා. හරිද? උකුණෝනේ බඩ අජීවී කරනවා පණ බෙහෙත් දීලා. පොඩ්ඩක් මම හිතන්නේ මේ මම ඔකට පොඩි රහසක් කියන්න. දවසක් මම කැලේ ඉන්නකොට අපේ අරුල් අයියා කියලා හිටියා වයිල්ඩ් ලයිෆ් එකේ එක්කෙනෙක්. මිනිහාගේ බත් පිඟාන පැත්තකට තියලා මිනිහා මොකක්දයක් කරලා ඇවිල්ලා බත් පිඟාන ගන්නකොට මේකේ කූඹි හැමතැනම මම මිනිහාගෙන් ඇහුවා මේ අරුල් අයියා ඔක කූඹිනේ කියලා. අනේ සර් කැලේනේ මේ මුත් ඉන්න ඕන මාත් ඉන්න ඕන හිටියට කමන්නේ නැහැ කියලා අර කූඹිත් එක්ක අනාගෙන කෑවා. අන්න මිනිස්සු. අද කරයිද? අද මොකද්ද කරන්නේ? බත්පත් එහෙම් පිටිම විසි කරනවා. මොකද කූඹි ඉන්න බෑ. ඒ මනසේ වෙනස. අපි ඒ තරම් දුරට අජීවී ලෝකයකට හුරු වෙලා. දැන් අපි ඒ හුරුවට අවශ්‍ය කරන ආන්පන්න සහ ද්‍රව්‍යයන් ලබා ගන්න දරන ප්‍රයත්නය තුල සමස්තයම වනසනවා. අසල වලින් විනාශයි. ප්‍රදේශය එලි කරලා විනාශයි. දැන් කියනවා මේ කෑලි තියාගමු. දැන් මම අර අලි කතාවෙත් කිව්ව එකනේ වෙන කරන්න දෙයක් නැහැ. අලි බලන්නත් ඕනේ, බලි බලන්නත් ඕනේ. එහෙමනම් අලිය තියාගමු මේ කෑලි. අපි ඉමු මේ කෑලි. නගරාසේ අලි ඉන්න බෑනේ. ඒ හින්දා අලියට වෙන තැනක් හදමු. අපි තෙත් කලාපේ අලි ටික ඔක්කොම කොහාට හරි තල්ලු කරලා දාලා දැන් කියනවා මෙහෙ තියාගන්න බෑ. මං කෝ කොළඹ දම්සලා ඔක්කොම අලි ඉලව ගත්තානේ. දැන් අවුරුදු 100කට ඉස්සෙල්ලා පන්නි පිටියේ පිළියන්දල පැත්තේ අලි ඉඳලා තියෙනවා. දැන් කියනවා නෑ මෙහෙ ගේන්න එපා. එහෙ තියාගන්න. හැබැයි එහෙ තියාගන්නකොට අලිය ගෙට එනකොට කියනවා එයා ඒකට ප්‍රතිචාර දක්වන්නට එහෙම කරන්න බෑ කියනවා. බෑනේ මේ කතාව. අපි ඒ හින්දා අර ප්‍රදීප් කිව්වා වගේ තමයි ඉතින් අපි හරියට කළමනාකරණය වෙනවා නම් මේක එච්චර ලොකු ගැටලුවක් නෙවෙයි. කන දේෙන් 150ක් කල්පනාකාරීව විනාශ නොවන විදිහට කන්න ඕන.
පාවිච්චි කරන දේෙන් විනාශයක් නැති වෙන විදියට පාවිච්චි කරන්න ඕනේ. ටිකක් අමාරුයි. හැඩ වැඩ නැති වෙනවා එතකොට. දෙන්නෙක් ඉන්නේ දරුවෝ දෙන්නෙක් ඉන්නේ. ඉතින් හැඩ වැඩ අඩු වෙනවා. දැන් ඕකට මේ එන්න ඉස්සරහට එන්නත් පොඩ්ඩක් දාන්න ඇතිනේ සෝබන. දැන් මේ ඔන්ලයින් වැඩ කරනකොට දැන් අපි නම් ඉතින් ඔහෙන් ඇවිල්ලා දැන් සම්පත් නම් කැලේ ඉඳගෙන එහෙමම ඇවිල්ලා තියෙනවා. මම නිකන් මේ ගෙදර ඉඳගෙන මෙහෙම කතා කරනවා. නමුත් මේක අපි ස්ටුඩියෝ එකට ගියා නා අර ෆොස් එකේ ළමයි ඉන්නවනේ ඔතන. ස්ටුඩියෝ එකට ගියාම දානවා මේක. මොනවාද මේ? නෑනේ සර් බෑනේ සර්. මම පැහැදිලිවම කියන්නේ ඒකනේ. ඔය මාධ්‍ය තුලින් ප්‍රකාශනය කරනකොට කරන ප්‍රෝඩක්ට් පුද්ගලයා ලස්සනට පෙන්නනවා. ඉතින් ඒකත් වැරදිනේ. අයියා ඒ විදිහට පෙන්වන්න බෑ. නෑසේ එතකොට මේ කැමරා එකට එන්නේ නෑනේ හරියට. අන්තිමට බලාගෙන ගියාම දෙන පණිවිඩය නෙමෙයි කැමරා එකට එන්නේ කොහොමද කියන එකයි වැදගත්. එහෙම බෑ. මම හිතන්නේ අපි තුන්දෙනාගේම අදහස එකයි. අපි මේ යන ගමන මීට වඩා ටිකක් වෙනස් කෙරුවොත් දැන් අර සඳුනි අහපු ප්‍රශ්නේනේ සම්පත් උත්තර දුන්නේ වෙන වක්‍රව ශිෂ්‍යයන් හැටියට අපි කොහොමද මේකට සංරක්ෂණයට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් හැටියට මානසික තත්ත්වය වෙනස් කරන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් හැටියට ස්වභාවගත වෙන්න එතකොට බොහෝ ඔකට ඒකනේ ඔය හැමෝටම පිටට සර් ඒකනේ හැමෝටම පිටට යන්න ඕන. මොකද පිටරන් අපි නැති පරිසරයකට යෑමෙන් යන්තම් හරි අර අපේ දිවිච්ච පරිසරයෙන් ගැලවෙන්න ඕන මානසිකත්වයෙන් තමයි මේ අපේ ආසියානු කලාපය හැමෝටම මේ බටහිර කලාපයට යන්නේ. බටහිර කලාපයට ගිහින් ඔය බේස්මන්ට් එක හරි තුග්ගනි මට්ටමේ මේ පුරවැසියෙක් විදියට ජීවිත කාලෙම කාට හරි කමුරනවා. මේ ඉතින් ඒත් හොඳයි අපේ විදිහට ඉන්න පළවෙනි මට්ටමේ පුරවැසියෙක් විදිහට ඉන්නවට වඩා කියන තරමට අපි අජීවී තත්ත්වයට යනවා. ඒකින්ද තමයි සර් කිව්වා වගේ අර ජීවය පිරිච්ච මුහුදට යන්න එක වියදම් අඩු වුණාට ජීවය නැති අහසට යන එකට දඟලන්නේ. ඉතින් ඔය ඔක්කොම එකම කතාවේ තැන් නේද සර්? ඔය පෙට්ටියෙන් එළියට ආවහම මේ ඇත්තටම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදියට කරන්න පුළුවන් ලොකුම දේ තමයි ඔය පෙට්ටියෙන් එළියට ඇවිල්ලා ඕක බලන්න පුළුවන් වෙන්න පුළුවන් වීම. ඉතින් ඒක කරනවා නම් එතනින් එහාට අනිත් හැමදේම හරි පැහැදිලි වෙනවා, හරි සරල වෙනවා. සංරක්ෂණය කියන්නේ මේ මහා මේ පොත කියවලා කරන්න ඕන දෙයක්ම නෙමෙයි. ඒක ගෙදරින් පටන් ගන්න පුළුවන්, කැම්පස් එකෙන් පටන් ගන්න පුළුවන්, වැඩ කරන තැනින් පටන් ගන්න පුළුවන්. මේ ඒක හැමතැනම සරේකටම යනවා. හැබැයි ඒක හරි සරල ස්වභාවික දේවල් වලට වෙන්නේ අපිට යන්න ඕනේ ප්‍රියස් එකේ. අපිට අඳින්න ඕනේ සුදු අත්දිග ෂර්ට් එක. අපිට අඳින්න ඕනේ හයි හීල් එක. හැබැයි අපිට අර කාලා බඩ පිරුණාට පස්සේ අර කොෆි ටේබල් ඩිස්කෂන් එකක් විදියට අලියෝ ගැන කතා කරන්න ඕනේ, කොටියෝ ගැන කතා කරන්න ඕනේ, මේ වනාන්තර ගැන කතා කරන්න ඕනේ, කොරල් පර කතා කරන්න ඕනේ. එහෙම නැතුව අපි ඕක ඇතුලේ ජීවත් වෙනවා නම් ඔච්චර මහා සංකීර්ණ දේවල් නෙමෙයි කියලා තමයි මට හිතෙන්නේ. මම දැන් අපි තුන්දෙනාම ඉන්නේ එකම තැන නේද අපේ තෑනි මහත්මයා ඒ අපේ සර්. බොහොම ස්තුතියි ඔබතුමාලා තිදෙනාටම. අපිට ලැබිලා තියෙන බොහොමයන් ප්‍රශ්න රැසකට මේ සාකච්ඡාවෙන් අපිට උත්තර ලැබුණා. ඒ සඳහා ටැනි ප්‍රදීප් මහතාටත් මහාචාර්ය සරත් කටගම් මහතාටත් ආචාර්ය සම්පත් සෙනවිරත්න මහතාටත් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. පියුමාලි. Thank you, Sandhani. As Sandhani said, a lot of doubts that our audience had was clarified from this question and answer session. Dear sirs and everyone joining us on the other end, now we have come towards the end of the question and answer session.